අයිබෝල් ළමයි අපි පන්ති පටන් ගමු. ගිය සතියේ අපි කරේ පාඩමේ 7 වෙනි පාඩම මම අවසන් කරලා තියෙනවා මේ වෙන විට. ඒ පාඩමේ මොන වගේ ප්‍රශ්න දහන්නේ පේපර් එකේදී කියන එකත් බලන්නත් එක්ක පාස් පේපර්ස් ප්‍රශ්න කීපයක් කරන එක තමයි කරමින් හිටියේ. එක 2015 සිට ඉදිරියට මේ ප්‍රශ්න කරා මම 2019 සහ 20 ඉතුරු වුණා. ඒක අද කතා කරලා ඉවර කරනවා. ඉවර කරලා අපි අද අලුත් පාඩමකට යනවා. මම ගොඩක් පාඩම් වල මේ විදිහට පාඩම අවසන් කරලා ප්‍රශ්න අවුරුදු කීපයක කරනවාමයි. ගොඩක් වෙලාවට අවුරුදු 5කවත් කරනවා. මොකද සමහර වෙලාවට තියරි කොටස් ටික කතා කළාට අච්චුපතේ තියෙන දේවල් ඒ කියන්නේ පාඩම ගැන නෝට් එකක් පැහැදිලි කරාට සමහරවිට ඒට හාත්පසින් වෙනස් වෙන විදිහකට තමයි ප්‍රශ්න එන්නේ. ඒතකොට ප්‍රශ්න එන පිළිවෙල සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට හැම අවුරුද්දක එක විදිහට අහන්නේ. ඒතර මේ ප්‍රශ්න කොයි වගේද? ඒකට උත්තර ලියාගන්නේ කොහොමද කියලා අනිවාර්යෙන් දැනුවත් වීමක් වෙන්න ඕනේ. ඒ නිසා තමයි මේ ප්‍රශ්න කරන්නේ. නැතුව පාඩම විතරක් කරාට මදි ළමයි. ඒ නිසා අනිවාර්යෙන් ඔයාලා මම මේ දෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න කලින් අනිවාර්යෙන් ලියන්න උත්සාහයක් දරන්න. එතකොට තමයි හරි අවබෝධය ලැබෙන්නේ. ප්‍රශ්න කොයි වගේද? උත්තර ලියා ගන්න පුළුවන්ද බැයිද? එහෙනම් තව පාඩම් කරන්න ඕනවත උත්සාහ කරන්න ඕන කියන එක ඔයාලට පැහැදිලි වෙන්නේ. හරි අපි මේ වැඩේ ඉවර කරලා ඉමු. අලුත් පාඩම් පටන් ගන්න යන්න කලින් 2019 අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයේදී මේ පාඩමෙන් 7 වෙනි පාඩම විද්‍යුත් පැතුම්පත් පාඩමෙන් මෙන්න මේ ප්‍රශ්න අහලා තියෙනවා. 15 වෙනි බහුවර්ණය තියෙනවා. පැතුම්පතක කෝෂ පරාසය A3C4 කියලා අපිට දීලා තියෙන පරාසය ලෙස දී ඇති අවස්ථාවක් සලකා බලන්න. මෙම පරාසයට අඩංගු කෝෂ මොනවාද? ඒතර පැතුම්පතක් මතක් කරගන්න ඕනේ. ඊළඟ ප්‍රශ්නය සඳහා දීලා තියෙන පැතුම්පත් කොටස මම භාවිතා කරලා මේ ප්‍රශ්නෙට උත්තරය ගන්නම්. A3C4. ඒතර A3 කියන කෝෂය මෙන්න මේ කෝෂය. C4 කියන කෝෂය මෙන්න මේ කෝෂය. හරිද? ඒතර මේ දෙක මැදි වෙන විදිහට මෙන්න මේ විදිහට අපි කොටුවක් ගහගත්තොත් මේ කෝෂ පරාසය තමයි අයිති වෙන්නේ A3C4 කියලා කියපුවාම. හරිද? A3C4. ඒතර ඒකට අයිති කෝෂ මොනවද කියලා අපි ලිව්වොත් එහෙම A3 අයිති, ඒ වගේම A4 අයිති, B3 අයිති, B4 අයිති, C3 අයිති, C4 අයිති. ඔන්න ඔය කියන කෝෂ 6ක් අයිති වෙනවා මේ විදිහට කෝෂ පරාසය දක්වපුවාම. ඒතර ඒ ටික තියෙනවා මම මේ ලියපු පිළිවෙලටම නැතුව ඇති. A3 B3 C3 A4 B4 C4 කියන මෙන්න මේ 4 වෙන උත්තරය. හරිද? ඔය 6 අයිති වෙනවා. දැන් 15 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 4. 16 වෙනි ප්‍රශ්නේ බහුවර්ණයක C2 කෝෂය සඳහා සමානයි B2 ගුණ කිරීම B ඩොලර් මාක් 5 සූත්‍රය ඇතුළත් කර ඇති බව ඇති පහත පෙන්වා ඇති පැතුම්පත් කොටස සලකා බලන්න. C2 කෝෂයේ ඇති සූත්‍රය C3 කෝෂයට පිටපත් කළ විට C3 කෝෂයේ දිස්වන්නේ කුමක්ද? හරි. ගිය සතියේත් අපි මේ වගේ ප්‍රශ්නයක් කළා. මේකේ වැඩ දෙකක් තියෙනවා කරගන්න. එකක් අපි මේ පිටපත් කිරීම සූත්‍රය දැනට තියෙන්නේ කොහෙද? ඒ පිටපත් කිරීම අනුව අලුතෙන් නිර්මාණය වෙන සූත්‍රය හදා ගන්න ඕනේ. ඊට පස්සේ තමයි ඒ සූත්‍රයට අදාළව පිළිතුර මොකක්ද කියන එක හොයාගන්න වෙන්නේ. අපි ඉස්සලා සූත්‍රය හදාගමු. C2 වල ඉඳන් C3 වලට තමයි පිටපත් කරන්නේ. එහෙමනම් C2 වල මොකද්ද තියෙනවා කියන්නේ? B2 ගුණ කිරීම B ඩොලර් මාක් 5. ඔකනේ තියෙන්නේ. ඒතර බලන්න C2 වල ඉඳන් C3 වලට පිටපත් කරනවා නම් ඉංග්‍රීසි අකුර වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් අලුතෙන් නිර්මාණය වෙන සූත්‍රයේ ඉංග්‍රීසි අක්ෂර වෙනස් වෙන්නේ නැහැ. අපි ඒ ටික ඒ විදිහටම ලියා ගන්නවා. දෙක කියන පේලි අංකය එකකින් වැඩි වෙනවා. C2 C3 දෙක කියන පේලි අංක එකකින් වැඩි වෙනවා. එහෙනම් අපේ සූත්‍රයේ තියෙන ඉලක්කම් පේලි අංක අපි එක ගන්න වැඩි කරනවා. මෙතන දෙක කියන එක 3යි කියලා වෙනස් කරනවා. හැබැයි ඩොලර් මාක් දාලා අපි නිරපේක්ෂ කරලා වෙනස් කරන්න එපා කියන එක කියන්නේ. එහෙනම් ඒවා වෙනස් වෙන්නේ නැතුව ඒ විදිහටම එනවා. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි අපේ අලුත් C3 වල සූත්‍රය නිර්මාණය වෙන්නේ. දැන් අහන්නේ සූත්‍රයක් නෙමේ. ඒකට අනුව තියෙන උත්තරේ මොකක්ද කියලා. කියන්නේ B3 ගුණ කරන්නලු B5 වල තියෙන අගයෙන්. B3 වල තියෙන අගය දැන් අපි හොයාගෙන යනවා. මෙන්න මේ අගය B3 වල අගය
ගුණ කරනවා B5 වලගේ. B5 වලගේ මෙන්න මේක. එහෙනම් 60000 ගුණ කරපුවාම 0.1න් උත්තරය එන්නේ කියලාද එහෙනම් C3 වලට එනවා 60000 ගුණ කිරීම 0.1 කියලා කියන්නේ 6000යි. 6000යි කියලා උත්තර එනවා. හරිද? එහෙනම් 6000 කියන උත්තරේ තමයි තියෙන්නේ උත්තරේ 3. බහුවර්ණ ඉච්චරයි ඊළඟට රචනා පේපර් එකේ ප්‍රශ්නය. පස්වෙනි ප්‍රශ්නේ විදිහට දීලා තියෙනවා. පාසල් වාර විභාගයකදී පන්තියක සිසුන් 40 දෙනෙකු ඔවුන්ගේ විෂයන් 3 සඳහා ලබාගත් ලකුණු ඇතුළත් වූ පහත පෙන්වා ඇති පැතුම්පත් කොටස සලකා බලන්න. විෂය 1, විෂය 2, විෂය 3 කියලා විෂයන් 3ක් ගැන කියනවා. සඳහා සිසුන් ලබාගත් ලකුණු පිළිවෙලින් CDE තීරවල පෙන්වා ඇත. එක් එක් විෂය සඳහා එක් එක් සිසුවාගේ Z ලකුණ Z ස්කෝර් එක සහ එක් එක් සිසුවාගේ අවසන් Z ලකුණ ෆයිනල් Z ස්කෝර් කියලා එකක් තියෙනවා ෆයිනල් Z ස්කෝර් කියලා එකක් තියෙනවා. මෙම පැතුම්පත භාවිතා කර ගණනය කරනු ලැබේ. හරි. වගෝ දිහා අපි පොඩ්ඩක් බලමු ටිකක් සාමාන්‍ය විදිහට වඩා සංකීර්ණත්වයක් තියෙනවා. මොකද්ද කියන එක ඔයාලට ගැටලුවක් ඇති මේ Z ස්කෝර් කියන එක. ඒක ඔයාලට නැහැ. උසස් පෙළ විභාගයේදී Z ස්කෝර් කියලා එකක් බලනවා ළමයි. විභාගයේ පේපර් එකට ගන්න ලකුණ 75ද 80ද ওই කියන ලකුණත් එක්ක විෂයන් 3යි නම් ඒ විෂයන් 3ේ ලකුණු අරන් Z ස්කෝර් කියලා ලකුණක් හදනවා. ආන්ගේ Z ස්කෝර් කියන ලකුණ පදනම් කරගනිමින් තමයි විශ්වවිද්‍යාල ප්‍රවේශය තීරණය කරන්නේ. විශ්වවිද්‍යාල ප්‍රවේශය තීරණය කරන්නේ එක මේ දශම කියන්නේ 1000න් කොටස් විදිහට තියෙන්නේ 10000න් කොටස් විදිහට දශම ස්ථාන 4ක් තියෙනවා. ඒ දශම එකකින් වෙනස් වුණොත් එහෙම ඒ කියන්නේ 0.0.0.0කින් වෙනස් 0.1කින් වෙනස් වුණොත් විශ්වවිද්‍යාල ප්‍රවේශය නැතු යන්න පුළුවන්. දශම කොටස් 4ක් තියෙනවා මේ බලන්න. ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඔය ක්‍රමය තමයි අනුගමනය කරන්නේ. හරි. දැන් IT වලට ලකුණු කීයෙන්ද දෙන්නේ A level? O level දෙකේදීම සාමාන්‍ය ක්‍රමවේදය A B C S W කියන රිසල්ට් තමයි දෙන්නේ. A 75ට වඩා වැඩි, B 65ට වඩා වැඩි, C 55ට වඩා වැඩි, S 35ට වඩා වැඩි, 35ට වඩා අඩු වුණොත් 34 හෝ ඊට වඩා අඩු වුණොත් W විදිහට තමයි සලකන්නේ. ඒක ෆේල් මට්ටම විදිහට සලකනවා. මේ ඔක්කොම පාස්. හැබැයි S සාමාන්‍යත ගත්තට වැඩක් නැහැ නේද? සාමාන්‍ය පෙළ උසස් පෙළ දෙකේදීම මේක තමයි කියන්නේ. මේ විදිහට කියන්නේ. හැබැයි මේ ලකුණ 35ද 40ද කියන එක වෙනස් වෙනවා. 35 40 අතර විචලනයක් තියෙනවා වෙනස් වීම වෙන්න පුළුවන්. සාමාන්‍ය පෙළ උසස් පෙළ කියලා නෑ. මේ විදිහට තමයි ලකුණු 90 ශ්‍රේණි ඔයාලට ලබා දෙන්නේ. පේපර් එක ගැන ගත්තොත් සාමාන්‍ය පෙළදී පේපර් එකට කෙලින්ම 100න් ලකුණු හම්බ වෙන්නේ ඔයාලට. දැන් දන්නවනේ මේ ක්‍රමය ගැන. බහුවර්ණයකට 40යි රචනායකට 60යි. ඒ දෙක එකතු කරා 100න් කීයද කියලා දුන්නා. උසස් පෙළදී පේපර් එකට උසස් පෙළ පේපර් එක IT වල අනිත් විෂයන් ගැන නෙමෙයි මම කියන්නේ ICT වල ලකුණු 200න් දීලා එක දෙකට බෙදලා 100ට අගයක් හදලා තමයි ලබා දෙන්නේ. ඒ කොහොම වුණත් අවසාන වශයෙන් ප්‍රතිඵල නිකුත් කරන්නේ මෙන්න මේ ශ්‍රේණි මට්ටම් අනුව. එහෙම ශ්‍රේණි A B C S W කියලා අකුරක් ආවට ඒක වැඩක් වෙන්නේ නැහැ උසස් පෙළදී. ඒක O level වලට නම් හොඳයි ඔය. නේද? A ගත්තා කියලා කියනවා. හැබැයි උසස් පෙළදී 75ක් ගත්ත ළමයෙකුට ඒකක් ආවට එයාට විශ්වවිද්‍යාලය යන්න බැරි වෙන්න පුළුවන්. ලකුණු 80ක් අරන් ඒ ගත්ත කෙනාට යන්න පුළුවන්. ඒතර ලකුණු ගන්න එවන්නේ නැහැ කොහොමත් අපිට බලන්න බෑ. ඒක තීරණය කරන්න මේ කියන Z ස්කෝර් එකෙන් තමයි. Z ස්කෝර් එක තමයි වෙන්නේ. ඒ කියන්නේ ලකුණු 75ක් ගත්ත කෙනාට එන Z ස්කෝර් එකට වඩා 76ක් ගත්ත කෙනාට Z ස්කෝර් එක වැඩි. හරිද? ඒ කියන්නේ එක ලකුණක් වුණොත් වෙනස් වෙනවා. ඒ ලකුණ අනුවත් විශ්වවිද්‍යාලය යන්න පුළුවන්ද බැයිද කියන එක තීරණය වෙනවා. උසස් පෙළට හරි. දැන් අපි බලමු මේකේ ඉන්ඩෙක්ස් නම්බර් කියලා අංක තියෙනවා. මෙතන ඔක්කොම පෙන්වන්න බැරි නිසා කොටසයි දීලා තියෙන්නේ. මේ මැදින් කොටසක් නැහැ. ඒක ඔයාලා බලන්න හරියට
1 2 3 4 5 6 ඊට පස්සේ 41 42 කියලා තමයි තියෙන්නේ. ඉන්ඩෙක්ස් නම්බර් එකක් තියෙනවා. සිසුන් 41 තියෙන්නේ. ඊළඟට ස්ටුඩන්ට් නේම් කියලා එකක් තියෙනවා. නම මාක්ස් කියලා තියෙනවා. සබ්ජෙක්ට් 1 2 3 කියලා ලකුණු තියෙනවා. ඒ විෂයන් වල ලකුණු ටික. ඊළඟට සබ්ජෙක්ට් 1 2 3 කියලා ඉසඩ් ඩිස්කෝ අගයන් තුනක් තියෙනවා. විෂයන් තුනට වෙන වෙනම. ඊළඟට ෆයිනල් ඉසඩ් ඩිස්කෝ කියලා අවසන් ඉසඩ් ඩිස්කෝ ලකුණක් තියෙනවා. ඊළඟට තව තියෙනවා දැන් බලන්න ඉසඩ් ඩිස්කෝ එක හදන විදිය ගැන පැහැදිලි කරනවා ඇති ඉදිරියට තාම කියලා නෑ. ඔය ඕක ටිකක් මේ සමීකරණේ පැටලි සහගත වෙන්න පුළුවන් ඔයාලට. ඒකයි මම මේ නැවත නැවත ටිකක් පැහැදිලි කරන්නේ. average marks of the subject කියලා අගයක් තියෙනවා. හරිද? මොකද්ද මේකේ අදහස කියලා හිතන්නකො ඉස්සෙල්ලා අපි ප්‍රශ්න වලට යන්න කලින් average marks of the subject. ඒ කියන්නේ subject එකකට ළමයා සාමාන්‍යයෙන් ගන්න සාමාන්‍ය ලකුණු කියන එක. ඒක හොයන්නේ මෙහෙමයි. මේ ලකුණු ටික ඔක්කොම එකතු කරනවා. එකතු කරලා සිසුන් ගානෙන් බෙදනවා. සිසුන් 40 ඉන්නේ 40න් බෙදනවා. එතකොට සාමාන්‍ය ළමයෙක් අරන් තියෙන්නේ මේ විෂය සඳහා ලකුණු 44.875 කියන ප්‍රමාණය කියලා තමයි මේ දීලා තියෙන සබ්ජෙක්ට් 1 වලට. ඒක එහෙමයි හොයන්නේ. මේ ලකුණු ටික ඔක්කොම එකතු කරලා සිසුන් ගණනෙන් බෙදනවා. ඒක තමයි මේ average marks for subject කියලා කියන්නේ. මේ විදිහට සබ්ජෙක්ට් තුනේ වෙන වෙනම හොයලා තියෙනවා. ඊළඟට තව වර්ගයක් තියෙනවා SD value of the subject කියලා. ඒක හොයන විදිහ මෙතන සඳහනක් නෑ ළමයි. මටත් කියන්න බෑ මොකක්ද කියලා බැලුව පමණින් SD value කියන්නේ කියලා. කියලා ඇති ප්‍රශ්නයක් තුල එක කියලා ඇති. අපි එතනදී බලමු. විෂයන් තුනට වෙන වෙනම SD value කියලා එකක් තියෙනවා කියලා දැනට මතක තියාගන්න. SD value කියලා එකක් තියෙනවා විෂයන් තුනට වෙන වෙනම. ඒක හදන විදිහක් මෙතන සඳහනක් නෑ. ඊළඟට highest ඉසඩ් ඩිස්කෝ කියලා අගයක් තියෙනවා. මේක highest කියලා මේ අදහස් කරලා තියෙන්නේ මෙතන. මෙන්න මේ අගයන් වලින් වැඩිම අගය අරන් තියෙනවා කීයද කියලා. හරිද? සිසුන් ඔක්කොගෙම ලකුණු අරන් ෆයිනල් ඉසඩ් ඩිස්කෝ එක අරන් ඒකේ වැඩිම ගාන මෙන්න මේ අගය highest කියලා ඉසඩ් ඩිස්කෝ කියලා එකක් මෙතෙන්ට අරන් තියෙනවා. ඒ ටික තමයි අපිට වගුවේ පේන්න තියෙන්නේ. වගුවේ පේන්න තියෙන්නේ සහ අපිට සරලව තේරුම් ගන්න පුළුවන් එච්චරයි. අපි දැන් බලමු ප්‍රශ්න. විෂය 1 සඳහා සාමාන්‍ය අගය ගණනය කිරීමට C3 C43 C43 මෙන්න මේක. විෂය 1 සඳහා මම කලින් කියපු වගේ මේක කෝෂයට ඇතුළත් කළ යුතු සූත්‍රය සමානයි ශ්‍රිතයක වරහණක් කෝෂයක කෝෂය 2 ආකාරයට ලියා දක්වන්න. හරි ඒක දැන් එතන හදන විදිහක් නෑ. අපි හිතන්න වෙනවා මම අර කලින් කියපු විදිහට හිතන්න වෙනවා. කොහොමද සාමාන්‍ය හොයන්නේ? විෂයන් ඔක්කොගෙන් ලකුණු එකතු කරලා විෂයන් ගණනෙන් බෙදනවා. හැබැයි අපිට මේ විදිහට ඇවරේජ් එක හොයන්න ක්‍රමයක් තියෙනවා. සමානයි ඇවරේජ් කියන ශ්‍රිතය. එකතු කරලා ආයෙ බෙදීමක් කරන්න අවශ්‍ය නැහැ. ඇවරේජ් කියලා කෙලින්ම ශ්‍රිතය ලියනවා අපි කෝෂ පරාසය. සිසුන්ගේ කෝෂ පරාසය වෙන්නේ ලකුණු තියෙන ආරම්භක එක 27 කියලා කියන්නේ A B C මට වගේ ඉහළ පේන්නේ C නේද? C3 කොලන් අවසාන ශිෂ්‍යයාගේ ලකුණ තියෙන මෙන්න මෙතන C42. පටල ගන්න එපා මේ ඉලක්කමත් එක. මේ තියෙන්නේ මොකද්ද? මේ මෙතන මොකද්ද මේ තියෙන ඉලක්කම? ඒක තියෙන ස්ටුඩන්ට් නම්බර් කියලා එකක්. හරිද? ශිෂ්‍යයා හඳුනා ගැනීමට අංකයක්. රෝ එකේ අංකය තියෙන මෙතන 42. C3 වල ඉඳන් C42 දක්වා average එක හොයන්න කියලා මේ විදිහට ලියන්න ඕනේ. ශ්‍රිතයක් අපිට ලියන්න කියන්න ඕන ශ්‍රිතය අපි ලියුවා. ඒක කියලා නෑ අර ගිය සතියේ මම ගැටලුවක් ගැන කියවනේ අදාළ පද ලියා දක්වන්න කියන කතාව මේක කියලා නෑ. මේ ශ්‍රිතයක කෝෂයක කෝෂ දෙක ආකාරයට ලියා දක්වන්න කියලා තියෙන්නේ අපි ඒ ආකාරයට ලිව්වා. ඒ නිසා පද ලිවීමක් එතන කරන්න දෙයක් නෑ. ඔච්චරයි. මෙම සූත්‍රය දෙවෙනි ප්‍රශ්නය D43 සහ E43 කෝෂයට පිටපත් කළ නම් D43 කෝෂයේ දිස්වන සූත්‍රය. හරි. මේ තියෙන්නේ මොකේද? මේ අපි ලියපු එක තියෙන C43 වල. C43. C43 තියෙන එක අපිට කියනවා D43යි E43යි මෙන්න මේ දෙකට පිටපත් කරනවාලු. එහෙමනම් අපෙන් අහන්නේ D43 තියෙන. මේක ගැන කිව්වට අහන්නේ D43 තියෙන සූත්‍රය මොකද්ද කියලා. අපි ලියනවා සමානයි average
අපේ ශ්‍රිතය ඒකමනේ ශ්‍රිතය කෝෂ ලිපින වෙනස් වෙනවා. මම ලියා ගන්නවා C43 තියෙන එක පිටපත් කරනවා D43ට. එහෙනම් ඉංග්‍රීසි අකුර එකකින් වැඩි වෙනවා. එහෙනම් අපේ සූත්‍රයේ තියෙන ඉංග්‍රීසි අකුරුත් එකකින් වැඩි කරනවා. C කියන එක මෙතන D කියලා ලියනවා. colon මෙතන C අකුර අඩු වෙලා මම හිතන්නේ. C අකුර ලියවිලා නැහැ හොමින්ද. C3 C42 හරි මෙතන ඉංග්‍රීසි අකුරත් වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙනවා. හරි I පැටර්න් I කියන්න C43 වල ඉඳන් D43 වලට පිටපත් කරන්න. එහෙනම් ඉංග්‍රීසි අකුර එකකින් වැඩි වෙනවා. එහෙනම් මෙතන තියෙන C D වෙනවා. මෙතන තියෙන C D වෙනවා. 43 කියන ඉලක්කම මෙතෙන්ට එදිනුත් 43මයි. ඉලක්කම වෙනසක් නැහැ. එහෙනම් අපේ ශ්‍රිතයේ තියෙන ඉලක්කම් වෙනස් වෙන්නේ නැහැ. ඒ විදිහටම තියෙනවා. එහෙම හිතලා ලියන්න පුළුවන්. නැත්නම් ඔච්චර දෙයක් කරන්න දෙයක් අවශ්‍ය නැහැ. විෂය 1 සඳහා සාමාන්‍යයක් හොයන්නේ මේ විදිහට කියලා. විෂය 2 සඳහානේ යන්නේ D43 කියලා කියන්නේ මේ විෂය දෙවෙනි විෂයේ සාමාන්‍ය කොහොමද යන්නේ කියලා. ඉතින් සාමාන්‍ය විදිහට මෙන්න මේ යගයන් කෝෂ පරාසය ඇතුළත් වෙන්නේ පහව අපිට ලියන්න පුළුවන් හිතලා. පිටපත් කිරීම ගැන නොහිතා පිටපත් කිරීම ගැන හිතුවොත් ওই විදිහට තමයි එන්නේ. මොකද පිටපත් කිරීම ගැන මේ දැනගෙන ඉන්න මොකද ඒකෙන් බොහෝ වෙලාවට ඒකෙන් තමයි ප්‍රශ්න අහන්නේ. දැන් මේ වගේ අපිට හිතලා ලියන්න පුළුවන් වුණාට සමහර වෙලාවට ඒ පිටපත් කිරීම හරහාම උත්තර හොයාගන්න විදිහට තියෙන්න පුළුවන්. ඒ නිසා මේ පිටපත් කිරීමේ ක්‍රමවේදය දැනගෙන ඉන්න එක හොඳ නිසා තමයි මම නැවත නැවත මේ කියන්නේ. හරි ඔය විදිහට තමයි පළවෙනි එකට සහ දෙවෙනි එකට උත්තර එන්නේ. හරි ඊළඟ තුන්වෙනි කොටස ශිෂ්‍යයෙකුගේ විෂයක් සඳහා ඉසඩ් ලකුණ ගණනය කිරීමේදී භාවිත වන සූත්‍රයේ පහත දැක්වේ. ඔන්න මේ සූත්‍රය හරියට බලන්න. ඉසඩ් ලකුණ සමානයි විෂය සඳහා සිසුවා ලබාගත් ලකුණ අඩු කිරීම එම විෂයේ සාමාන්‍ය ලකුණ. බෙදීම එම විෂයේ SD අගය. හරිද? විෂය සඳහා සිසුවා ලබාගත් ලකුණ උදාහරණයක් විදිහට මම වගුවත් එක්කම ගියොත් මෙන්න බලන්න දැන් රොෂාන් කියන ළමයා විෂය 1 සඳහා ලබාගත් ලකුණ තියෙනවා. ඒක තමයි විෂය සඳහා ලබාගත් ලකුණ කියන්නේ. ඒ අගෙන් අඩු කරන්නලු එම විෂයේ සාමාන්‍ය ලකුණ. දැන් මේ විෂය 1 නම් විෂය 1 සාමාන්‍ය ලකුණ මෙන්න. ඒක අඩු කරන්නලු. 84න් අඩු කරනවා මේ ගාන. 84න් මේක අඩු කරනවා. අඩු කරලා ඊළඟට බෙදන්නලු එම විෂය SD අගය. SD අගය අපිට දීලා තියෙනවා. ඒක හොයන විදියක් ගැන අහන්න නැතුව ඇති. SD අගය අපිට දීලා තියෙනවා. ඒ විෂය ලකුණෙන් බෙදන්නලු. එම විෂය SD අගයෙන් බෙදනවා. එහෙනම් මේ අගයෙන් බෙදනවා. ඒ බෙදපුවාමලු එන්නේ Z score එක කියන්නේ මෙන්න මේ අගය. ඒ විෂය සඳහා Z score එක. මෙන්න මේ අගය හොයන විදිය තමයි ඔය කියලා තියෙන්නේ. හරිද? මෙන්න මේක හරියට බලාගෙන අපි ඒ අනුව සූත්‍රයක් ලියන්න ඇති. මම මේ කියපේ කෙනෙමේ වෙන එකක ඇත්තේ බලමු. එක් විෂය සඳහා SD අගයන් පිළිවෙලින් C4 C44 D44 E44 දීලා තියෙනවලු. ප්‍රශ්නයේ කොටස් දෙකක් තියෙනවා. A විෂය 1 සඳහා කමල්ගේ Z ලකුණ ගණනය කිරීමට F3 කෝෂයට ඇතුළත් කළ යුතු සූත්‍රය ලියන්න. අනිකුත් සිසුන්ගේ විෂයන්ගේ විෂය 1 සඳහා Z ලකුණ ගණනය කිරීමටද මෙම සූත්‍රය පිටපත් කළ යුතු පවතින බව සලකන්න. කාගේද හොයන්න කියන්නේ කමල්ගේ. කමල් කියලා කියන්නේ මේ පළවෙනි ළමයා. හරි. වගුවයි ප්‍රශ්නේ දෙකම එකට පෙන්වන්න විදියක් නැති නිසා මම මෙතන සූත්‍රය ලියන්නම්. තුන්වෙනි එකට උත්තරේ මෙතනින් ලියන්නම්. සමානයි විෂය සඳහා සිසුවා ලබාගත් ලකුණු. දැන් කමල් ගැන හොයන්න කියන්නේ පළවෙනි විෂය සඳහා මෙන්න මේ 27 කියන ප්‍රමාණය අරන් තියෙන එක තියෙන්නේ C3 වල. එහෙනම් C3 කියන කෝෂයේ තියෙන අගයෙන් අඩු කරන්න ඕනේ එම විෂය සඳහා සාමාන්‍ය ලකුණ. සිසුන් ලබාගත් සාමාන්‍ය ලකුණ ඒක තියෙන්නේ C43 වල. C43 වල. අවසාන උත්තරේ නෙවෙයි මම මේ ලියන්නේ. කොහොමින්ද ආය වෙනස් කරනවා.
ඊට පස්සේ ඒක බෙදන්නලු බෙදීම මේකට වරහණක් දාගන්න පුළුවන් අපිට බෙදීම ඒ විෂයේ SD ලකුණ SD value එක දීලා තියෙනවා C44 C44 හරිද හරි ඔය විදිහට දාපුවාම උත්තරේ එනවා හැබැයි දැන් අපිට කියන්නේ මෙන්න මේ අගය තමයි එතකොට එන්නේ ඊළඟ අයගේ ළමයින්ගේ අගයන් හොයන්නත් ඒක පිටපත් කරනවලු පිටපත් කරපුවාම මොකද වෙන්නේ පල්ලෙහාට පිටපත් කරද්දී මේක C4 වෙනවා C4 වෙනවා ඒක වෙනස් වෙන්න ඕනේ C4 කියන්නේ මේක ඒක වෙනස් වෙන්න ඕනේ හරි මේක C44 වෙනවා මේ අගය දැන් මේ සූත්‍රය සඳහා පොදුයි හැම ළමයාටම මේ සාමාන්‍ය අගය පොදුයිනේ එහෙනම් C43 කියන එක වෙනස් වෙලා හරියන්නේ නැහැ මේ අගය වෙනස් වෙලා බෑ ඒක එහෙමම තියෙන්න ඕනේ ඒ වගේම තමයි SD value එකත් පොදුයි ඒක වෙනස් වෙලා හරියන්නේ නැහැ මේ අගයත් වෙනස් වෙන්නේ නැතුව තියෙන්න ඕනේ දැන් පල්ලෙහාට ඔටෝ ෆිල් කරන නිසා වෙනස් වෙන්නේ නැත්නම් මෙන්න මේ ඉලක්කම් 44 තමයි වෙනස් වෙන්නේ ඒක ඩොලර් මාක් දාන්න ඕනේ මෙතන 43 තමයි වෙනස් වෙන්නේ ඒකට ඩොලර් මාක් දාන්න ඕනේ ඒ විදිහට දාලා නිරපේක්ෂ කරපුවාම සූත්‍රය වෙනස් වෙන්නේ නැතුව තියෙනවා මම ඒ විදිහට උත්තරේ ලියලා පෙන්නන්නම් C43 කියන එකේ 43 වෙනස් වෙලා හරියන්නේ නැහැ නිසා ඒකට ඩොලර් මාක් එකක් වැටෙන්න ඕනේ C44 කියන එකේ 44 වෙනස් වෙලා හරියන්නේ නැහැ නිසා ඩොලර් මාක් එක වැටෙන්න ඕනේ නෝක තමයි එහෙනම් ලියවෙන්න ඕනේ සූත්‍රයේ තුන්වෙනි එකට. කවුරු හරි C අකුරටත් මුලින් ඩොලර් මාක් එක දැම්මා කියලා ඒකේ වැරද්දක් නැහැ. නමුත් අත්‍යවශ්‍ය නැහැ. C අකුරට මෙන්න මෙතෙන්ට ඩොලර් මාක් එකක් සමහරු දාලා තියෙන පුළුවන් මුලට. ඒක දැම්මත් නැතත් ගැටලුවක් නැහැ. දාලා ලිව්වත් හරි නොදාලා ලිව්වත් හරි ඒක අවශ්‍ය වෙන්නේ නැහැ කොහොමද. හැබැයි අනිවාර්යයෙන්ම මේ මම අනිත් ලියලා තියෙන මේ ඩොලර් මාක් එක අනිවාර්යෙන් ඕනේ. එහෙම නැති වුණොත් අර ප්‍රශ්න කියලා තියෙනවා අනිත් අයගේ ඉස්සඩාගයන් ලබා ගැනීම සඳහා පිටපත් කරනවා ඒ සඳහා සූත්‍රය ලියන්න කියනකොට වැරදිනවා. ඒ කියන්නේ කමල්ගේ විතරයි හොයන්න පුළුවන්. ඊටරවට පිටපත් කරාට උත්තර එන්නේ නැහැ. හරි ඒ තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ ලියා ගන්න ඕක ඒ කියන්නේ මකන්න වෙනවා ප්‍රශ්නෙට උත්තරේ තියන්න විදිහක් නැහැ ඉඩ නැහැ වගෝ ඒ ප්‍රශ්න ටික එකපාර පෙන්නන්න බෑනේ නිසා තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ මේකයි මගෙන් අහන්න එපා මටත් අමතක වෙනවා අය එකපාර කියන්න බෑ ඒතකොට ආයෙ ප්‍රශ්න කියවන්න වෙනවා හරි මේක මෙහෙම තියද්දි මම හතරවෙනි ප්‍රශ්නේ මොකක්ද ඒකේ B කොටස මොකක්ද කියලා බලන්න. මෙම සූත්‍රයේ F4 සිට F42 දක්වා කෝෂ පරාසය පිටපත් කළේ නම් විෂය 1 සඳහා කාන්ගේ ලකුණු පෙන්වනු ලබන F42 කෝෂයේ දිස්වන සූත්‍රය කුමක්ද? F42 මේ සූත්‍රය මම කොහෙද මේ ලියලා තියෙන්නේ කමල්ගේ ලකුණු ගන්න F3 කාන්ගේ ලකුණු වල Z අගය ගන්න මෙන්න මෙතන. මෙන්න මේ අගය ගන්න එහෙනම් සූත්‍රය පිටපත් කළා නම් එතන තියෙන සූත්‍රය මොකක්ද කියලා අහනවා. එහෙනම් මේක දිහා බලාගෙන මේක ලියන එක ලේසි. දැන් මම ලියලා තියෙන සූත්‍රයේ තියෙන්නේ F3 වල කාන්ගේ කියලා කියන්නේ F42 එහෙනම් මම සූත්‍රය හදනවා ලියන්න ඉඩක් තමයි නැත්තේ මම මෙතනින්ම ලියලා පෙන්නන්නම් සමානයි බලන්න දැන් පිටපත් කරන F3 වල ඉඳන් F42 වලට ඉංග්‍රීසි අකුර වෙනස් වෙන්නේ නැහැ එහෙනම් මේ වගේ තියෙන ඉංග්‍රීසි අකුරු ඒ විදිහටම ලියලා අපි සූත්‍රය හදා ගන්නවා ඉස්සෙල්ලා ඊළඟට ඉලක්කම කීයකින් වැඩි වෙනවද 3 කියන එක 42 වෙනවා 39කින් වැඩි වෙනවා එහෙනම් මෙතනත් අංක 3 කියන එක 39කින් වැඩි කරලා 42 කරනවා අඩු කිරීම
ඩොලර් මාක් දාලා තියෙනවා වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් ඩොලර් මාක් 43 මෙතන ඩොලර් මාක් දාලා තියෙන නිසා එක වෙනස් වෙන්නේ 44. එහෙනම් කාන්ගේ ලකුණ වල ගන්න මෙන්න මේ තුන්වෙනි එකේ B කොටසට එන්නේ. තුන්වෙනි එකේ B කොටසට එන්නේ ඔන්න ඔය උත්තරේ. C42 අඩු කිරීම C ඩොලර් මාක් 43 බෙදීම C ඩොලර් මාක් 44. හරි මේක ලියා ගන්නකම් අහගන්න මේ ආරංචියක් යනවා ඇත්තද නැද්ද දන්නේ නැහැ. නොවැම්බර් 1 වෙනිදා සිට ළමයි 100කට අඩු ටියුෂන් උපකාරක පන්ති සඳහා රජය විසින් අවසරය දුන්නා කියලා දන්නේ නැහැ. තාම ප්‍රවෘත්ති වලට කිව්වේ නැහැ. එම ප්‍රාවයක් යනවා නොවැම්බර් 1 වෙනිදා සිට. ඒ කියන්නේ ලබන මාසෙනේ. ඒක ඔයලා බලමු අපි එහෙම වුණොත් ලබන මාසේ පන්ති සාමාන්‍ය විදියට පටන් ගන්නවා. 100කට අඩු කියපුවම අපිට ගැටලුවක් නැහැ. අපිට පන්ති ටික පටන් ගන්න පුළුවන්. එතකොට සර් සෙනසුරාදා මේ වෙලාවට නේ විද්‍යාලෝකෙ තියෙන්නේ. ඔව් කලින් තිබ්බ කාලසටහන තමයි තියෙන්නේ. ඒ කියන්නේ සෙනසුරාදා 4:00 6:00. වෙලාව වෙනසක් වෙන්නේ නැහැ. ඔන්ලයින් මම පන්තියත් කරේ සාමාන්‍ය පන්ති කරපු වෙලාවටනේ. නමුත් යම් ගැටලුවක් එනවා. දලදාගම් පන්තිය ඒක ඒ තිබ්බ දවසට ඒ වෙලාවටම තියෙනවා. ඒක යම් වෙනසක් වෙනවද නැද්ද කියන එක ඒ ළමයිත් එක්ක කතා කරලා බලන්න ඕනේ. ඒ තිබ්බ දවසට තියෙනවා. මොකද්ද? ප්‍රැක්ටිකල් කරනවා සර් පටන් ගත්තාම ප්‍රැක්ටිකල් කරන්න අවශ්‍යද කියන එක තමයි බලන්න තියෙන්නේ. මම මෙහෙමයි මැෂින් ඔක්කොටම දෙන්න එකපාර දෙන්න විදියක් නැති නිසා එහෙමනම් ඉතින් ඔයාලට එන්න පුළුවන් වෙලාවක් කියන්න වෙනවා. ඒ කියන්නේ හැමෝටම නෙමෙයි බෙදලානේ දාන්න වෙන්නේ. මට ලැබ් එක දෙන්න පුළුවන් ඇවිල්ලා ප්‍රැක්ටිකල් පාවිච්චි කරන්න වෙලාවක් බොහෝ විට මම ඉන්න වෙලාවක් දාගන්න වෙනවා. නැත්තම් මම නැතත් ලැබ් එක ක්ලාස් එකේ අයට ඇරලා දෙන්න කියලා තමයි කියන්න වෙන්නේ. එකපාර ඔය 20ක් 25ක් ලැබ් එකට දාන්න විදියක් නැහැ. මම මේ පාඩම් වල අදාළ ප්‍රැක්ටිකල් විදිහට නැවත අවශ්‍ය නම් පන්තිය ඒ කියන්නේ දැන් පාඩම ඉවර කරාට දැන් අදින් මේ පාඩම ඉවරයි. ඉවර කරාට තව දවසක් විතර අරන් ඒ Excel වල මොන හරි ඔයාලට ගැටලු තියෙනවා දැන් निराකරණය කරගන්න ප්‍රැක්ටිකල් කරන්න ඕන නම් පොදුවේ මම ප්‍රොජෙක්ටර් එක හයි කරලා ඒක කරලා දෙන්න පුළුවන් දවසක් පාඩමකට තව දවස් දෙකක් වෙන් කරන්න පුළුවන්. ඒක පන්ති පටන් ගත්තා බලමු. ඔයාලට තියෙන ගැටලුත් එක තමයි ඒක තීරණය වෙන්නේ. Word, Excel, PowerPoint අද පටන් ගන්නවා සහ database access කියන පාඩම් හතර. ඉවර කරන්නත් ඕනේ දෙසැම්බර් අවසන් වෙද්දී. පාඩම් ටික ඉවර කරන්නත් ඕනේ. තව මාස දෙකයි තියෙන්නේ. දෙකමාරයි තියෙන්නේ. තව පාඩම් දෙකක් එහෙමමත් තියෙනවා. අපි සමීකරණ කරමු අපහු මේ වගේ වේ. මේ සමීකරණ ලිවීමද? හරි දවසක් තව එක දවසක් විතර අරන් මම එඩිට් කරලා දෙන්නම්. පන්ති පටන් ගත්තම දැන් ඔන්ලයින් ආපහු ආයෙසරයක් කිව්වට ඔය ගැටලු ඒ විදිහටම තියෙනවනේ. ඒ නිසා තමයි මම මේ සමහරුන් තියෙන ගැටලු ආයෙ කරන්නේ නැත්තේ. සාමාන්‍ය දේ පන්ති පටන් ගත්තන් පස්සේ මේ තියෙන ගැටලු නිරාකරණය කරමු. මොකද ඔන්ලයින් සාර්ථක නැහැනේ කොහොමත්. තියෙන ගැටලු විසඳන්න කියලා මම ආයෙසරයක් මේ පාඩම කරත් ආයෙත් ওই ටිකම නෙවෙන්නේ. ඒ නිසා ඔන්ලයින් නැතුව සාමාන්‍ය විදිහට පටන් ගත්තාම ගැටලු විසඳන්න. හරි ඊළඟ කොටසට යනවා. හතරවෙනි කොටස සිසුවෙකුගේ අවසන් ඉසඩ් ලකුණ. සිසුවෙකුගේ අවසන් ඉසඩ් ලකුණ යනු විෂයන් සඳහා ලබාගත් ඉසඩ් ලකුණු තුනෙහි සාමාන්‍ය අගයයි. අවසන් ඉසඩ් ලකුණ කියලා කියන්නේ දැන් මේ විදිහට එක එක විෂයන් වලට හොයලා ඒකේ සාමාන්‍ය අගය ගන්නවලු. කමල්ගේ ඉසඩ් ලකුණ I3 කෝෂයට ලබා ගැනීමට අදාළ සූත්‍රයේ කවුන්ට් සහ සම් කියන ශ්‍රිත පමණක් භාවිත කරමින් ලියන්න. මොකක්ද ඒ කියන්නේ? වගෝ දිහා බැලුවොත් දැන් විෂයන් තුනට වෙන වෙනම
සර් මේ රෙකෝඩ් YouTube දාලා තියෙනවාද ආයෙ පාරක් බලන්න. ඔව් දානවා. හතරවෙනි පාඩමේ හත්වෙනි පාඩමේ මුල් ටික දාලා නැහැ. මම ඒක දානවා මේ සතියේ. ආයෙ පාරක් ඔයාලට බලන්න පුළුවන් වෙන්න දානවා මම. ඒ කියන්නේ පළවෙනි පාඩමේ දෙවෙනි පාඩම නැහැ. තුන්වෙනි පාඩම සම්පූර්ණයෙන් දාලා තියෙනවා. හතරවෙනි පාඩම සම්පූර්ණයෙන් දාලා තියෙනවා. පස්වෙනි පාඩම සම්පූර්ණයෙන් දාලා තියෙනවා. හයවෙනි පාඩම සම්පූර්ණයෙන් දාලා තියෙනවා. හත්වෙනි පාඩමේ මුල් සති දෙකේ වීඩියෝ දෙක දාලා නැහැ. ඒකත් දානවා. දාපුවාම මේ 3 4 5 6 7 කියන පාඩම් සම්පූර්ණයෙන්ම YouTube දාලා තියෙනවා. ඒක බලන්න පුළුවන් නැවත වුණනම් ඔයාලට අපහු 8 සහ 9 කියන පාඩනුත් ඔන්ලයින් විදිහට කරොත් මම ඒව අනිවාර්යයෙන් රෙකෝඩ් කරලා දානවා. ඒතර ඔයාලට 11 වසරේදී වුණත් ආපහු සැරයක් 10 වසරේ පාඩම් ටික බලන්න පුළුවන්. හරි. දැන් මෙතන කියන්නේ හතරවෙනි ප්‍රශ්නේ මෙන්න මේ විෂයන් තුනේ Z ලකුණු හොයලා දැන් ඒ Z ලකුණු වල සාමාන්‍ය අගයලු ෆයිනල් Z ස්කෝර් කියලා ගන්න. ඉතින් ඒක ලේසියෙන් හොයන්න පුළුවන්. කෙලින්ම ඇවරේජ් කියලා දාලා ඇවරේජ් ත්‍රිතය දාලා මේක අගය ගන්න පුළුවන් මේ ලකුණු තුනේ. හැබැයි අපිට කියන්නේ මේක පාවිච්චි කරන්න එපා කියලා. අපිට කියන්නේ sum සහ count කියන ත්‍රිතයන් දෙක පාවිච්චි කරලා මේ අගය හොයන්න. ෆයිනල් Z ස්කෝර් එක හොයන්න. ඒ කියන්නේ අපි සාමාන්‍ය ගණිත විෂයේදී ඔයාලා කොහොමද සාමාන්‍ය අගය හොයන්නේ? සංඛ්‍යා කීපයක් නම් ඒ සංඛ්‍යා කීපේ එකතුව ගන්නවා. ඊට පස්සේ සංඛ්‍යාත්මක අගයන් ගණනෙන් බෙදනවා. එහෙමනේ ගන්න. අන්න ඒ ක්‍රමයට දැන් කියන්නේ ඔය. එහෙනම් මෙතන මොකද්ද ලියන්නේ? මෙතන ලියන්න ඕනේ ඉස්සෙල්ලා මේ ලකුණු තුන එකතුව ගන්න එපේ. ඒ එකතුව ගන්න සමානයි සම් කියන ශ්‍රිතේ පාවිච්චි කරලා ලියන්න පුළුවන්. දැන් මෙතන සූත්‍රය ටිකක් දිග්ග වෙනවා. ඒ නිසා ලියන්න ඉඩ නැති නිසා මම පහලින් ලියන්නම් මෙතනින්. සමානයි සම් කියලා සමානයි සම් මේ ලකුණු තුන එකතුව ගන්න. දැන් කමල්ගේ ලකුණු වල එකතුව ගත්තොත් කොහොමද ගන්න වෙන්නේ? F3 වල ඉඳන් H3 දක්වා එකතුව ගන්න ඕනේ. ඔක ලියපුවම එකතුවනේ. නමුත් අපිට ඕනේ සාමාන්‍ය. සාමාන්‍ය වන්න එහෙනම් මේ එකතුව කියන එක බෙදන්න ඕනේ 3ෙන්. ඒ 3ෙන් බෙදන්නේ මෙතන ලකුණු 3ක් කියලා තියෙන නිසා. හැබැයි ලකුණු 3ක් කියලා අපි නෙමෙයි 1 2 3 කියලා ගණන් කරගත්තේ. පරිගණකයට මොකක් ගණන් කරගන්න කියන්නේ ගණන් කරන්නේ සංඛ්‍යාත්මක අගයන් ගණන් කරන්නේ count කියන ශ්‍රිතයෙන්. එහෙනම් සමානයි sum කියලා මේ විදිහට එකතුව ගන්නවා බෙදීම count කියලා count සංඛ්‍යාත්මක අගයන් ගන්න F3 වල ඉඳන් H3 දක්වා තියෙන සංඛ්‍යාත්මක අගයන් ගණන් තමයි බෙදන්නේ. ඒ බෙදපුවාම ෆයිනල් Z ස්කෝර් එක එනවා. හරිද? ඔය තියෙන්නේ ඇවරේජ් එකම තමයි හැබැයි sum සහ count කියන එක පාවිච්චි කරලා. එතකොට ආපහු මෙතෙන්ට සමාන ලකුණක් එහෙම දාන්න අවශ්‍ය නැහැ. ආයෙ count කියලා මෙතන පටන් ගද්දී ආයෙ මෙතෙන්ට සමාන ලකුණක් අවශ්‍ය නැහැ. මොකද ශ්‍රිතේ පටන් ගන්න වෙලාව විතරයි ඒක අවශ්‍ය වෙන්නේ. ශ්‍රිතේ පටන් ගන්න වෙලාව විතරයි සමාන ලකුණ අවශ්‍ය වෙන්නේ. ඔක තමයි ඉන්නේ මේ මම ලිව්වේ හතරවෙනි ප්‍රශ්නෙට උත්තරේ. හතරවෙනි කොටසට උත්තරේ තමයි ඔය ලියලා තියෙන්නේ. පස්වෙනි එක ඔක ලියා ගන්නකම් බලන්න. විෂයන් තුන සඳහා සියලුම සිසුන්ගේ Z ලකුණු සහ සිසුන්ගේ අවසන් Z ලකුණු ගණනය කර ඇත උපකල්පනය කරන්න. වැඩිම අවසන් Z ලකුණ I44 කෝෂය ලබා ගැනීම සඳහා ඇතුළත් කළ යුතු සූත්‍රය සමානයි ශ්‍රිතය 2 කෝෂය 3 කෝෂය 4 ආකාරයෙන් ලියා දක්වන්න. වැඩිම Z අගය කියන්නේ මෙන්න මේ අගය. මෙන්න මේ අගය ගන්න සූත්‍රයක් ලියන්නලු. සියලුම සිසුන්ගේ Z අවසන් Z අගයන් ගැන සලකලා. එහෙනම් මෙන්න මේකනේ අවසන් Z අගයන් මේ පරාසය වෙන්නේ. බලන්න I කියන තීරුවේ තියෙන I3 වල ඉඳන් I42 දක්වා තමයි තියෙන්නේ. එහෙනම් මම මෙතනම ලියන්නම් සූත්‍රය. වැඩිමෙක් ගන්න max කියන එක ලියන්න වෙන්නේ සමානයි max I කියන තීරුවේ තියෙන I3 වල ඉඳන් I42 දක්වා තමයි තියෙන්නේ. වැඩිම I42 දක්වා තමයි තියෙන්නේ. Z ස්කෝර් ගන්න සංඛ්‍යාත්මක අගයන් ටික එකෙන් වැඩිම එක හොයන්න පුළුවන්. හරි ඔච්චරයි ප්‍රශ්නය. ලියා ගන්න ඇති කියලා හිතනවා. මේක සටහනක් දාගන්න 2019 අවසන් ඊළඟට 2020
හරි මතක් වුණ වෙලාව කියන්න මම පාඩමේ තියරි ටික කරලා ඉවර වෙලා ප්‍රශ්න පටන් ගන්න කලින් කියන්නම් කියලා හිතුවේ. අපි සාමාන්‍යයෙන් ශ්‍රිතයක් ලියද්දී මුලට මොකද්ද දාන්නේ? සමාන ලකුණ. සමාන ලකුණ දැම්මොත් ඒක අනිවාර්යෙන් ශ්‍රිතයක් වෙනවා. මේ සූත්‍රයක් වෙනවා. සූත්‍රයක් වෙනවා. සූත්‍ර ලියන්නේ කොහමද? මුලට සමාන ලකුණ දාලා. ඒකට දැම්මේ නැත්නම් ඒක සූත්‍රයක් වෙන්නේ නැහැ. සම්මතයේ සමාන ලකුණ දාන එක තමයි. සම්මතය කියන්නේ අපිට හදලා දීලා තියෙන ක්‍රමය. නමුත් අපිට අවශ්‍ය නම් සමාන ලකුණ වෙනුවට තව දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. සමාන ලකුණ වෙනුවට තව සංකේතයක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොටත් ඒක ශ්‍රිතයක් නැත්නම් සූත්‍රයක් විදිහට හඳුනාගෙන උත්තර ලබා දෙනවා. සමාන වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් ළමයි එකතු කිරීමේ ලකුණ. එකතු කිරීමේ ලකුණ. ඒ කියන්නේ මෙන්න මෙතන සමාන ලකුණ වෙනුවට ඔයාලා ටයිප් කරද්දී එකතු කිරීම max කියලා මෙහෙම දැම්මොත් ඒත් උත්තරේ එනවා. මෙතනදී එකතු කිරීම කියන අර්ථය නෙමෙයි තියෙන්නේ ශ්‍රිතයක් ලියන්න යන්නේ කියලා අර සමාන ලකුණ දානවා වගේ අදහස තමයි තියෙන්නේ. හරිද? ඒකත් මතක තියාගන්න සමහර විට වැදගත් එකතු කිරීම ලකුණ දාලා ඔයාලා ලියන්න යන්න එපා. නමුත් එහෙමත් පුළුවන් කියන එක මතක තියාගන්න. දැන් අපිට ඔක අවශ්‍ය වෙන අවස්ථා තියෙනවා. මෙහෙම හිතන්නකෝ කීබෝඩ් එකේ සමාන ලකුණ තියෙන කී එක වැඩ කරන්නේ නැහැ හදිසියට. සමාන ලකුණ තියෙන කී එක වැඩ කරන්නේ නැහැ කැඩිලා. ඒතර විකල්පයක් විදිහට එකතු කිරීම ලකුණ පාවිච්චි කරන්න පුළුවන්. හරිද? තව සමහර විට බහුවර්ණයක අහන්න පුළුවන්. මේ විදිහට දීලා තිබ්බොත් කෙනෙක් හිතා ඒක වැරදි කියලා. නේද? වැරදි කියලා හිතන්න පුළුවන්. ඇයි? සමාන ලකුණ දාන්න කියලා නේ අපි ඉගෙනගෙන තියෙන්නේ. නෑ මේකත් හරි. මේකත් හරි. ඒ නිසා ඔන්න මම කිව්වා පාඩම අවසානයේදී කියන්නම් කියලා හිතියේ. එතනදී බැරි වුණා ප්‍රශ්න කරන අතරතුර කිව්වා මතක තියාගන්න සමාන ලකුණෙන් තමයි සූත්‍ර පටන් ගන්නෙ. හැබැයි අපිට අවශ්‍ය නම් සමාන ලකුණ වෙනුවට විකල්පයක් විතර එකතු කිරීමේ ලකුණ පාවිච්චි කරන්න පුළුවන්. හරිනේ නේද? හරි. එහෙමනම් 2020 ප්‍රශ්න සඳහාම යනවා. බහුවර්ණ 12 වෙනි බහුවර්ණයේ තියෙනවා දී ඇති පැතුම්පත් කොටසේ A1 හා B1 කෝෂවල පිළිවෙලින් 40 සහ 50 අගයන් දැක්වේ. C1 කෝෂයට මෙන්න මේ සූත්‍රය ලියලා තියෙනවලු. ඇතුළත් කළ පසු C1 හි 90 කියන අගය දිස් වෙනවලු. C1 කෝෂයේ ඇති සූත්‍රය C2 හා D1 කෝෂයට පිටපත් කළේ නම් C2 හා D1 කෝෂවල පිළිවෙලින් දැක්වෙන අගයන් කවරේද? දෙකක් දැන් අහනවා. මීට කලින් අවුරුදු වල එකයි නෙහුවේ. දැන් අපෙන් අහනවා සූත්‍ර දෙකක් සම්බන්ධ හරියට බහුවර්ණ දෙකක් වගේ. ඒ කියන්නේ කාලය වැඩි යනවා. හරි අපි ඉස්සෙල්ලාම නිර්මාණය වෙන සූත්‍ර ලියාගමු. කොයිද සූත්‍රය තියෙනවා කියන්නේ C1 වලනේ. C1 වල තියෙන සූත්‍රය මොකද්ද? මම ලියා ගන්න සමානයි A ඩොලර් මාක් 1 ධන B ඩොලර් මාක් 1. ඕකනේ තියෙන C1 වල. අපිට කියන්නේ C2 හා D1 වලට පිටපත් කරනවා. ඉස්සෙල්ලා එකක් හොයාගමු C2 වලට. C2 වලට පිටපත් කරොත් නිර්මාණය වෙන සූත්‍රය හොයාගමු. හරි. සමානයි C1 වල ඉඳන් C2 වලට. ඉංග්‍රීසි අකුර වෙනස් වෙනවද? නැහැ. එහෙනම් මෙතන තියෙන A අකුර එහෙමම තියෙනවා. මෙතන තියෙන B අකුරත් එහෙමම තියෙනවා. ඉලක්කම 1 කියන එක 2 කියලා වෙනස් වෙනවා මෙතෙන්ටදී. එහෙනම් එකකින් වැඩි වෙනවා. එහෙනම් ඉලක්ක එකකින් වැඩි කරන හැබැයි ඩොලර් මාක් දාලා අපිට කියලා තියෙන වෙනස් කරන්න එපා කියලා. එහෙනම් මෙතනත් A1මයි මෙතන ඩොලර් මාක් එක තියෙන එහෙනම් ඒකත් එකමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ C1 වල තියෙන එක C2 වලට පිටපත් කළාට සූත්‍රයේ වෙනසක් වෙන්නේ නැහැ ළමයි. මොකද ඉලක්කම් තමයි C1 වල ඉඳන් C2 වලට මෙතන ඉඳන් මෙතෙන්ට යද්දි පල්ලෙහාටනේ. එකම කොලම් එක දිගේ පල්ලෙහාට යද්දි ඉලක්කම තමයි වෙනස් වෙන්නේ. නමුත් හැම ඉලක්කමටම ඩොලර් මාක් එක දාලා තියෙන නිසා සූත්‍රයේ වෙනසකට ලක් වෙන්නේ නැහැ. එහෙනම් C2 වල තියෙන අගය මොකද්ද? C2 වල නිර්මාණය වෙන්නේ 90 කියන උත්තරයමයි හැදෙන්නේ. මොකද සූත්‍රය වෙනසකට ලක් වෙන්නේ නැහැ. එහෙනම් අපිට 4 වෙනි උත්තරය අයින් කරන්න වෙනවා. ඊළඟට අපි බලමු D2 වල D1 වල නේ
D1 වල නිර්මාණය වෙන සූත්‍රය හදාගෙන බලමු. D1 වල. හරි. C1 වල තියෙනක D1 වලට පිටපත් කරනවා. C1 D1 ඉංග්‍රීසි අකුර එකකින් වැඩි වෙනවා. හරි. එහෙනම් අපි සූත්‍රය ලියනවා ඉංග්‍රීසි අකුර එකකින් වැඩි වෙනවා. A කියන එක B වෙනවා. ඩොලර් මාක් දාලත් නැහැ වෙනස් වෙනවා. මෙතනත් B කියන එක එකකින් වැඩි වෙනවා C වෙනවා. ඊළඟට එක කියන එක මෙතනත් එකමයි වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා තියෙන ඒවාම එනවා. නමුත් ඩොලර් මාක් දාලා තියෙන නිසා කොහොමත් ඒක වෙනසකට ලක් වෙන්නේ නැහැ. වෙනසකට ලක් වෙන්නේ නැහැ. ඩොලර් මාක් දාලා තියෙන නිසා කොහොමත් වෙනස් වෙන්නේ නැහැ. C1 D1 නේ. එක කියන එක වෙනස් වෙන්නේ නැහැ. ඉංග්‍රීසි අකුර එකකින් වැඩි වෙනවා. C1 D1. ඉංග්‍රීසි අකුර වැඩි කරලා ලියුවා. දැන් එතකොට එතන තියෙනක මොකද්ද? මෙතන තියෙන B1 එකතු කිරීම C1. B1 වල තියෙන අගය මොකද්ද? 50යි. C1 වල තියෙන අගය මොකද්ද? C1 වල තියෙන 90. C1 වල තියෙන 90. එහෙනම් D2 වල D1 වලට උත්තරයක් එනවා 50යි 90යි 140යි කියලා. 140යි කියලා උත්තරයක් එනවා. එහෙනම් C1 වල C2 වල 90 කියන එකමයි හැදෙන්නේ. D1 එකේ 140 කියන උත්තරය හැදෙනවා. ඒ කියන්නේ උත්තරය දෙක. කියලා මෙතන තමයි නිර්මාණය වෙන්නේ. හරි 13 වෙනි ප්‍රශ්නය. PQR ලෙස ලේබල් කර ඇති සංරාජක හතරකින් සමන්විත පහත දී ඇති පැතුම්පත් කොටස සලකන්න. ඒක ඉලක්කම් මොකවත් නැහැ. පැතුම්පත්ක කොටස් නම් කිරීමක් තමයි තියෙන්නේ. හරි මොනවද මේ තියෙන්නේ කියලා බැලුවොත් P කියලා නම් කරලා තියෙන්නේ මේ මොකද කෝෂයක් නේ. හැබැයි ඒක මොන නිකම්ම කෝෂයක් නෙමෙයි සක්‍රීය කෝෂය. මොකද ඒ වෙලාවේ සිලෙක්ට් වෙලා තියෙන කෝෂය මේ බලන්න වටේට පාට වෙලා තියෙනවා බෝඩර් එක සක්‍රීය කෝෂයේ තියෙන්නේ P වල. සක්‍රීය කෝෂය. PQ Q කියලා කියන්නේ මේ 1 2 3 කියලා තියෙන ඉලක්කම් වලට තියෙන්නේ. ඒ කියන්නේ row headings. ඒ කියන්නේ පේලි අංක කියලා අපි ගමු. පේලි ශීර්ෂක කියලා කියනවා. ඊළඟට PQR R කියලා දක්වලා තියෙන ABCD කියන කොට. එහෙනම් ABCD කියලා කියන්නේ තීරු ශීර්ෂක. S කියලා කියන්නේ මෙන්න මේ fx දාලා තියෙන තැනට. මොකද්ද මේ fx කියලා කියන්නේ? fx කියලා කියන්නේ ෆන්ක්ෂන් කියන එක කෙටි කරලා මෙන්න මේක බලන්න මේ හිස් තීරුව මෙන්න මෙතන තමයි අපි අතුලත් කරන සූත්‍ර පෙන්නන්නේ. මේක සූත්‍ර තීරුව කියලා මම කියලා තියෙනවා. එහෙනම් මේ තියෙන fx කියලා උතන ඉස්සරහින් තියෙන සූත්‍ර තීරුව. සූත්‍ර තීරුව තමයි S වල තියෙන්නේ. හරි දැන් ওই විදිහට PQR වල පිළිවෙලට තියෙන්නේ සක්‍රීය කෝෂය, පේලි ශීර්ෂක, PQR R වල තියෙන තීරු ශීර්ෂක, ශ්‍රිත ඇතුළත් කිරීම, සූත්‍ර තීරුව තමයි තියෙන්නේ. උත්තරය දෙක. හරි 14 පැතුම් පතක C2 E5 කෝෂය C2 E5 ලෙස දී ඇති කෝෂ පරාසයක් සඳහා නිවැරදි වන්නේ පහ සඳහන් කවර ප්‍රකාශයද? කෝෂ පරාසයේ පේලි සංඛ්‍යාව 3කි. අපි මෙන්න මේකෙන් මේක පොඩ්ඩක් බලමු. අපිට දීලා තියෙන මෙතන C2 E5 කියන පරාසය මේකේ හිතන්න පුළුවන්. C2 මෙන්න මෙතනයි C2 E5 මෙන්න මෙතන මේ කෝෂ පරාසය තමයි ඔය කියන්නේ නේද? හරි.
ඒ කෝෂ පරාසයේ පේලි සංඛ්‍යාව 3කි. පේලි කියන්නේ මෙන්න මේ අතර තියෙන ඒවා. පේලි කීයක් තියෙනවද? 1 2 3 4ක් තියෙනවා. පේලි 4ක් තියෙනවා. එහෙනම් ඒ වැරදි. පේලි සංඛ්‍යාව 3ක් නෙමෙයි පේලි 4ක් අයි තියෙනවා. C2 E5 කියපුවාම. B මෙම කෝෂ පරාසයේ ජ්‍යාමිතික හැඩය ඍජු කෝණාශ්‍රයකි. ජ්‍යාමිතික හැඩය ඍජු කෝණාශ්‍රයක්. ඔව්. මේ අතර පේලි තීරු 3යි පේලි 4යි ඍජු කෝණාශ්‍රාකාර හැඩයක් තමයි තියෙන්නේ. හරි. C කෝෂ පරාසයේ ඇති මුළු කෝෂ ගණන 12කි. කෝෂ ගණන 12ක්ලු. 1 2 3 4යි මේ අතර 1 2 3යි. 4 3 12යි. හරි. කෝෂ 12ක් තමයි C2 E5 කියපුවමයි තියෙන්නේ. එහෙනම් B හා C නිවැරදි, A වැරදි. උත්තරේ 4. හරි. ඒ අවුරුද්දේ රචනා පේපර් එකේ ප්‍රශ්නය. ඒ අවුරුද්ද කියලා කියන්නේ ගිය අවුරුද්ද 2020. සර් 13ට උත්තරේ මොකද්ද? 13ට උත්තරේ 2. 14ට උත්තරේ 4. මොකද්ද? 12ට 12 වෙනි එකට උත්තරේ කිව්වේ දෙවෙනි එක. හරි. පස්වෙනි ප්‍රශ්නේ විදිහට මේ තියෙන රචනා පේපර් එකේ ප්‍රශ්නේ අවසාන ප්‍රශ්නේ. ටිකක් ලොකු අගුවක් දීලා තියෙනවා. වැඩිම ශතකලාභී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංඛ්‍යා ලේඛන කීපයක් පහත සඳහන් පැතුම්පත් කොටසේ පෙන්වා ඇත. ප්ලේයර් කියලා නම් ටිකක් තියෙනවා. ස්පෑන් කියලා මං හිතන්නේ අවුරුද්ද තමයි මේ තියෙන අවුරුදු දෙකක පරාසයක් තමයි දක්වලා තියෙන්නේ 1989 2013 මැචස් ඉලක්කමකින් තියෙනවා සංඛ්‍යාත්මක අගයක් විදිහට මේ මැච් ගාන innings not outs runs highest score average කියන එක his average කියලා තීරුවක් තියෙනවා ඒක his centuries CA 50 50 ඒවා ducks 0 හරි ඒ වගේ යම් අගයන් ටිකක් තියෙනවා පල්ලෙහායේ තියෙනවා highest average කියලා මෙන්න මේ අතර his ඒ හොයලා නැහැ හිස්ව තියෙන්නේ දැන් ගොඩක් වෙලාවට ඔය හිස් තැන් පුරවන්න තමයි අපෙන් ශ්‍රිත ලියන්න අහනවා නැත්තේ හරි ප්‍රශ්න වලට ඉස්සෙල්ලා ගිහිල්ලා එමු වගෝ ගැන එච්චරයි අපිට පේන්න තියෙන්නේ සෑම ක්‍රීඩකයෙකුගේම පිතිකරණය සාමාන්‍ය දැක්වීමට H තීරුව භාවිත කරයි ක්‍රීඩකයෙකු සඳහා මෙම සාමාන්‍ය ගණනය කරනු ලබන සූත්‍රය වන්නේ runs ගාන බෙදනවලු innings ගාන අඩු කිරීම not outs ගාන යන්නය SR ටෙන්ඩුල්කර්ගේ සාමාන්‍ය ලබා ගැනීමට H3 කෝෂයේ ලිය යුතු සූත්‍රය ලියා දක්වන්න. හරි. වගෝ දිහා බලපුවහම පළවෙනියට ඉන්න ප්ලේයර් තමයි මේ ටෙන්ඩුල්කර් කියලා කියන්නේ. එතකොට එයාගේ මේ ඇවරේජ් එක හොයන්න මේ H3 වල මෙන්න මෙතන ලියන්න ඕන සූත්‍රය තමයි අපෙන් අහන්නේ. ඇවරේජ් එක හොයන විදිහ අපිට දීලා තියෙනවා මෙන්න මේ විදිහට. මෙන්න මේක දිහා බලන අපිට සූත්‍රය ගොඩනගා ගන්න පුළුවන්. ඇති දෙයක් නෑ වචන වෙනුවට කෝෂ ලිපින දාන්න විතරයි තියෙන්නේ නේද? හරි. කොහොමද ලියන්නේ? සමානයි වෙන ඉඩක් නැති නිසා මම මෙතනම ලියලා පෙන්නන්නම් සමානයි runs ගාන ටෙන්ඩුල්කර්ගේ runs ගාන මොකේද තියෙන්නේ? සම්පූර්ණ run F3 වල අගයෙන් බෙදීම innings 329 innings කියන එක තියෙනවා 329යි D3 අඩු කිරීම not outs E3 වල තියෙන්නේ not outs ගන්න E3 වල තියෙනවා E3
හරි එච්චරයි. ඔන්න ඔය විදිහට තමයි අපිට තියෙන මේ වචන වෙනුවට කෝෂ ලිපිනේ විතරයි දාන්න තියෙන්නේ. ඔය විදිහට තමයි උත්තරේ ලියන්නේ. F3 බෙදීම වරහන් ඇතුලේ D3 අඩු කිරීම E3. දැන් ගිය සතියේ ළමයෙක් මගෙන් ඇහුවා මේ වරහන් දාන්න ඕනද කියලා. සමහර සූත්‍ර වල මේ එකතු කිරීම ගුණ කිරීම බෙදීම ඕවා තියෙන විදිහට වරහන් දැම්මත් එකයි නැතුවත් එකම උත්තර තමයි එන්නේ. හැබැයි සමහර ඒවා එහෙම වෙන්නේ නැහැ. දැන් මේකේ වරහන් දැම්මේ නැත්නම් ළමයි උත්තරේ සම්පූර්ණ වෙනස් වෙනවා. ඒකට හේතුව ප්‍රමුඛතා අනුපිළිවෙලට අනුව ඉස්සෙල්ලා අපි කරන්නේ බෙදීම. පස්සේ තමයි අඩු කිරීම තියෙන්නේ. ඒතකොට මේකේ වරහන් දැම්මේ නැත්නම් ඉස්සෙල්ලා බෙදීම සිද්ධ වෙනවා. පස්සේ තමයි අඩු කිරීම සිද්ධ වෙන්නේ. නමුත් මෙතන වෙන්න ඕනේ ඉස්සෙල්ලා අඩු කරලා එන උත්තරේ තමයි බෙදන්න ඕනේ. වරහන් දාපුවාම වරහන් තුල තියෙන දේ පළමුව සුළු කළ යුතුයි කියලා අපිට තියෙනවනේ ප්‍රමුඛතා අනුපිළිවෙල අනුව. නිසා මෙතනදී වරහන් දාපුවාම අඩු කිරීම සිද්ධ වෙලා ඊට පස්සේ තමයි බෙදීම වෙන්නේ. ඒතර උත්තරේ වෙනස්. ඒ නිසා මේකේ වරහන් දැම්මේ නැත්නම් උත්තරේ වැරදි. මේකේ වරහන් දැම්මේ නැත්නම් උත්තරේ වැරදි. ඒ නිසා වරහන් දාන්න ඕනේද නැද්ද කියන එක බලන්න අපිට දීලා තියෙන සූත්‍රයේ ලියන විදිහක් දීලා තියෙනවනේ. ඒකේ වරහන් තියෙනවනේ ඒකේ වරහන් දාන්න. වරහන් තියෙනවා නම් වරහන් දාන්න ආය ඕනේ නෑනේ අවශ්‍ය නෑනේ කියලා වැඩි හිතන්න යන්න එපා. ගිය සතියේ එහෙම ප්‍රශ්නයක් ඇහුවා මේ ගිය සතියේත් මේ වගේ රචනා පේපර් එකේ අපිට දීලා තිබ්බ සූත්‍රය හදන විදිහ ඒකේ වරහන් දීලා තිබ්බා. ඒතර වරහන් දාන්න ඕනේ දැහුවා. ඒ අවස්ථාවේදී මම කිව්වා එතනදී නම් වරහන් නොදැම්මත් උත්තර එකයි කියලා. ඔව් උත්තර එකයි එතනදී. නමුත් මෙතනදී ඒක වෙන්නේ නෑ. මෙතන වරහන් අනිවාර්යෙන් අවශ්‍යයි. හරි දෙවෙනි ප්‍රශ්නය උත්තරේ මේකයි හරියට බලා ගන්න. දෙවෙනි ප්‍රශ්නය H3 කෝෂය වෙත ඇතුළත් කළ යුතු සූත්‍රය ඇතුළත් කළ සූත්‍රය H4 සිට H22 දක්වා කෝෂ පරාසයට පිටපත් කළේ යයි සිතන්න. එවිට H22 කෝෂයේ දැක්වෙන සූත්‍රය ලියන්න. දැන් මට ආයෙසරයක් ලියා ගන්න වෙනවා. H3 වලට දාපු එක තමයි ලිව් H22. හරි ආයෙසරයක් ලියා ගන්න වෙනවා මම ඉක්මනට ලිව්වේ මොකද්ද මම ඉස්සල්ලා H3 වල දීපේ මොකද්ද සමානයි F3 බෙදීම වරහන් ඇතුලේ D3 අඩු කිරීම E3 කොහොමද තිබ්බේ දැන් අපිට කියන්නේ සම්පූර්ණ පිටපත් කරනවලු H22 කියන එකේ තියෙන සූත්‍රය තමයි අහන්නේ H22 එකනේ දාන්නේ හරියටම බලන්න ඕක H22 එක අහන්නේ නැ H22 මොකක්ද තියෙන්නේ හදමු H වෙනස් වෙන්නේ නැහැ ඉංග්‍රීසි අකුර වෙනස් වෙන්නේ නැහැ සමානයි F ඉංග්‍රීසි අකුර වෙනස් නොවි තියාගෙන ලියනවා අපේ සූත්‍රයේ තියෙන ඉංග්‍රීසි අකුර ඒ විදිහටම තියෙනවා ඉලක්කම කීයකින් වැඩි වෙනවද 3 H3 වල H22 දක්වා යනවා H3 H22 වෙනවා ඉලක්කම 19කින් වැඩි වෙනවා පේලි අංක 19කින් වැඩි වෙනවා එහෙනම් මේ වගේ 19කින් වැඩි වෙනවා 3 කියන එක මෙතෙන්ට එද්දි 22 වෙනවා මෙතන 3 කියන එක ආයෙත් 22 වෙනවා මෙතන 3 කියන එක 22 වෙනවා හරි ඔක තමයි එහෙනම් H22 නිර්මාණය වෙන්නේ එහෙම නැත්නම් අපි ඉතින් H22 කවුද ඉන්නේ AR බෝඩ් කියලා කෙනෙක් එයාට ගැලපෙන විදිහට අර සූත්‍රය ආයෙ පහු ලියනවා ඉතින් H3 ගැන හිතන්නේ නැතුව ලියනවා එයාගේ රන්ස් ගාන තියෙන මොකේද බෙදීම එයාගේ ඉනින්ග්ස් ගාන තියෙන මොකේද අඩු කිරීම එයාගේ නොට් අවුට් ගාන තියෙන්නේ මොකේද කියලා ලියන්න පුළුවන් ඒ ලිව්වත් මේකම ලැබෙනවා හරි පළවෙනි එකට සහ දෙවෙනි එකට උත්තරය ඔය දෙක ඊළඟ ප්‍රශ්නය අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් සටහන් දාගන්න මම වකනවා තුන්වෙනි එක H තීරුවේ දැක්වෙන සාමාන්‍ය අගයන් දශම ස්ථාන දෙකකින් පෙන්වීමට ගත යුතු පියවර ලියා දක්වන්න. මේකේ දැන් ඇවරේජ් එක එක දශම ස්ථාන ගන්නට එනවා. සමහර ඒවා පූර්ණ සංඛ්‍යාවකින්, සමහර ඒවා දශම ස්ථාන එකකින්, සමහර ඒවා දශම ස්ථාන දෙකකින්, සමහර ඒවා 3කින්, 4කින් ඔය විදිහට එක ප්‍රමාණයන්ට එන්නේ. අපිට කියනවා මේ තියෙන පරාසයේ තියෙන ඔක්කොම දශම ස්ථාන දෙකකට පෙන්වන්න මොකද කරන්න ඕනේ කියලා යන්නේ. ගත යුතු පියවර ලියා දක්වන්න කියලා කියන්නේ. අපිට ඒකට කරන්න පුළුවන්
රවුන්ඩ් කියනවා රවුන්ඩ් කියලා ශ්‍රිතයක් තියෙන ශ්‍රිතේ පාවිච්චි කරලා දශම ස්ථාන දෙකකට අඩු කරන්න පුළුවන්. හැබැයි එහෙම කරන්න වෙන්නේ වෙන තැනකට. දැන් මෙතන තියනවා කියන්නේ වෙන තැනකට වටේලා ගන්නවා නම් තමයි ඒක කරන්න වෙන්නේ. නැත්තම් ඩෙසිමල් ප්ලේස් වලට අදාළ ටූල් එක. Excel වල මතක ඇති ඩෙසිමල් ප්ලේස් ගන්න දශම ස්ථාන ගන්න අඩු වැඩි කරගන්න ටූල් එකක් තිබ්බා. ඒක පාවිච්චි කරන්න පුළුවන්. වැඩේ තියෙන්නේ මේ ප්‍රශ්නේ අහන්නේ දැන් මොකද? ටූල් එක පාවිච්චි කරලා ලියන විදිහද? ශ්‍රිතේ පාවිච්චි කරලා රවුන්ඩ් එක පාවිච්චි කිරීමක් ගැන දන්නේ අහන්නේ. පොඩි ගැටලුවක් තියෙනවා. හරි 2020 පාස් පේපර් එක O level එකේ මාකින් එක තියනවාද කියලා මම චුට්ටක් බලලා අපි බලමු මාකින් එකේ දීලා තියෙන උත්තරය මොකක්ද කියලා. මේ තියෙන විභාග උත්තරපත්‍ර පරීක්ෂක ගුරුවරුන්ට දෙන මාකින් ස්කීම් එක. පස්වෙනි ප්‍රශ්නේ නේද තිබ්බේ? රචනා එකේ පස්වෙනි ප්‍රශ්නේ විදියට තියෙනවා. හරි මේ තියෙන්නේ පස්වෙනි ප්‍රශ්නේ උත්තර මොනවද දීලා තියෙන්නේ කියලා බලමු. මම කිව්වේ මේ සමාන ලකුණු වෙනකොට එකතු කිරීමේ ලකුණ පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒතර ඒ උත්තරේ දීලා තියෙනවා මාකින් එකේ. පේනවද? වරහන් යෙදීම අවශ්‍ය වේ. කෝෂ ලිපිනය ලිවීමේදී ඉංග්‍රීසි අක්ෂරවල කැපිටල් සිම්පල් බලන උපාය. ඔය පේනවද ගුරුවරුන්ට දීලා තියෙන උපදේශ? ඉංග්‍රීසි අකුරු ලියද්දී මේවා කැපිටල් සිම්පල් ගැටලුව නැහැ. හැබැයි මෙතන වරහන අනිවාර්යයි කියලා දීලා තියෙනවා. පේනව නේද? එහෙනම් වරහන දාපු නැති ළමයින්ට ලකුණු දෙනවද? නෑ ලකුණු හම්බ වෙන්නේ නෑ. කෝ දැන් අපේ බලන්න ආපු ප්‍රශ්නෙට උත්තරේ හරි. මේකේ අහලා තියෙන්නේ ඒ ටූල් එක පාවිච්චි කරන විදිහ ගැන තමයි. H3යේ කෝෂයේ මත මූසික දර්ශකයේ ස්ථානගත කරන්න පැතුරුම්පත මත ඔබට දශම ස්ථාන දෙකක් වෙන්නන තුරු Microsoft Excel මෘදුකාංගයේ පවතින displace decimal යන නිරූපකය ඒකේ ටූල් එක තියෙන මෙන්න මේ ආකාරයට මම ඒක මෙතන ඇඳලා පෙන්නන්නම්. මෙතන තියෙන රූපේ පැහැදිලි නෑ. මෙන්න මේ ආකාරයට තියෙන්නේ ඒ ටූල් එක. මත මූසික දර්ශකය තබා කීපයකට ක්ලික් කරන්න. හරි ටූල් එක පාවිච්චි කරන එක ගැන තමයි අහන්නේ. අපිට මේට වඩා තව කියන්න පුළුවන් H3 කෝෂ මත ඉස්සෙල්ලා හරිනම් H3 වල ඉඳන් H22 දක්වා කෝෂ පරාසය සිලෙක්ට් කරගන්න ඕනේ. කෝෂ පරාසය තෝරා ගැනීම H3 ඉඳන් H22 දක්වා තෝරා ගන්න ඕනේ. කෝෂ පරාසය තෝරා ගැනීම ඊට පස්සේ තමයි මෙන්න මේ මෘදුකාංගයේ පවතින displace decimal යන නිරූපකය මත මූසික දර්ශකය තබා කීපයකට ක්ලික් කිරීම කරන්න ඕනේ. ඔන්න උත්තරේ තියෙනවා ලියා ගන්න. මේක වෙනුවට මම කිව්වා මෙන්න මේක ලියන්න පුළුවන් අපිට කෙටියෙන්. කරුණු දෙකකින් අපිට උත්තරේ ලියන්න පුළුවන්. කෝෂ පරාසය සිලෙක්ට් කරලා ටූල් එක උඩ ක්ලික් කරා. හරි ඒක නිකන් වචනේ ලියන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් ওই විදිහේ ප්‍රශ්න අහන්නේ නැහැ. කියන්නේ ටූල් භාවිතය කරන එක පියවර ලියන්න හරිය මෙහෙ යන්නේ නැහැ. මොකද වැඩේ තියෙන මෘදුකාංගයට වෙනස් වෙනවා. දැන් Excel වල මෙහෙම තිබ්බට calculate වඩා වෙනස් ක්‍රමයක් වෙන්න පුළුවන්. ඒ නිසා එහෙම පොදුවේ ලියන්න පුළුවන් ප්‍රශ්න මිසක් එක එක මෘදුකාංගයේ විදිහට පියවර ලියන්න අහන්නේ නැහැ. 2015ට කලින් අහලා තිබ්බා. ඒක ඒ ප්‍රශ්න සාර්ථක නැහැ කියලා 2015න් පස්සේ ඒවා දැම්මේ නැහැ.
හැබැයි ආපහු මෙන්න මේ 2020 දී ඒ වගේ පොඩි වැරද්දක් කරලා තියෙනවා. එහෙම ප්‍රශ්නයක් දාලා තියෙනවා. මේ වගේ ප්‍රශ්න බොහෝ විට අහන්නේ නැහැ. මොකද මෘදුකාංගයට ওই ක්‍රම වෙනස් වෙන්න පුළුවන්. 4 වැඩිම සාමාන්‍ය H24 කෝෂයේදී සොයා ගැනීමට එහි ඇතුළත් කළ යුතු සූත්‍රය සමානශ්‍රිතයේ කෝෂ 1 කෝෂ 2 ආකාරයට ලියා දක්වන්න. වැඩිම සාමාන්‍ය H24 මෙන්න මෙතන වැඩිම සාමාන්‍ය මෙන්න මෙතෙන්ට ගන්න සූත්‍රය ලියන්න. ශ්‍රිතයක් ලියන්න කියලා කියන්නේ. කොහොමද ගන්න වෙන්නේ? සමානයි වැඩිම එකනේ සමානයි max කෝෂ පරාසය වෙන්නේ H3 ඉඳන් H අවසාන එක්කෙනාගේ ලකුණු තියෙන H22ට අවසාන ක්‍රීඩකයා ඉන්නේ H22 H23 එමුකුත් නැහැ. ඔන්නෝක තමයි ලියන්න ඕනේ වැඩිම සාමාන්‍ය ගණ්ඩ ශ්‍රිතය. පහත දක්වා ඇති අවස්ථාවන්ට ගැලපෙන පැතුම් පත්වල ඇති වඩාත්ම යෝග්‍ය ප්‍රස්ථාර වර්ගය දී ඇති ප්‍රස්ථාර ලැයිස්තුවෙන් තෝරා ලියන්න. SR ටෙන්ඩුල්කර් විසින් ලබාගත් ශතක 50 ඒවා සහ ශුන්‍යයන් පෙන්වීම සඳහා ශතක 50 ඒවා සහ ශුන්‍යයන් එක ප්ලේයර් කෙනෙක්ගේ හැබැයි ශතක ගාන පෙන්වන්න ඕනේ 50 ඒවා පෙන්වන්නත් ඕනේ ශුන්‍යයන් ගාන පෙන්වන්නත් ඕනේ. මේකට ගැලපෙන්නේ විසිට එකක් ගැලපෙනවා වර්ග ඵල ඒරියා chart කියන එකත් ගැලපෙනවා. උතර දෙකක් තියෙනවා. වට ප්‍රස්ථාර නම් එන්නේ නැහැ. මේකට වට ප්‍රස්ථාර බෑ. මේ තියෙන අර කලින් ප්‍රශ්නෙට තව උත්තර තියෙනවා. Excel 2010 නම් ඊට වඩා වෙනස් ක්‍රමයක් ආයේ තියෙනවා. Calc එකේ නම් ඊට වඩා වෙනස් ක්‍රමයක්. ඕක තමයි ඔය වගේ ප්‍රශ්න දාන්න හේතුව. එක එක මුදුකාංගයට වෙනස් වෙනවා. මේකෙත් ඒ නිසා උත්තර ගොඩක් දීලා තියෙනවා. හරි. මේකට උත්තර මොනවද එන්නේ? පළවෙනි එකට දීලා තියෙන වට ප්‍රස්ථාර තමයි. ටෙන්ඩුල්කර් විසින් ලබාගත් ශතක 50 ඒවා සහ ශුන්‍යයන්. වට ප්‍රස්ථාර ගැලපෙනවලු ඒකට. එක රෝ එකක තියෙන ඩේටා වලටනේ අදින්නේ. දැන් මෙන්න මේ වගේ අගයන් තුනක් නේ. එක ප්ලේයර් කෙනෙක්ගේ අගයන් තුනක්. එතකොට ඒවා කොච්චර අරන් තියෙනවා? C ඒවා කොච්චරක්ද? 50 ඒවා කොච්චරක්ද? බිංදු ඒවා කොච්චරක්ද කියන එක වෙන වෙනම වට ප්‍රස්ථාරකින් දක්වන එක සාර්ථකයි. වට ප්‍රස්ථාර පුළුවන්. උත්තරේ වට ප්‍රස්ථාර කියලා කියන ළමයි ඒ වලට වට ප්‍රස්ථාර. සියලු ක්‍රීඩකයන් ලබාගත් ශතක 50 ඒවා සහ ශුන්‍යයන් සංසන්දනාත්මක එකම ප්‍රස්ථාරය පෙන්වීමට. මේ සියලුම ක්‍රීඩකයන්ගේ ඔය කලින් විදිහටම අගයන් තුනම පෙන්වන්න උනා. එතකොට වට ප්‍රස්ථාර ගැලපෙන්නේ. එතකොට එක එක ක්‍රීඩකයාගේ වෙන වෙනම ඒ අගයන් තුනක් පෙන්වන්න ඕනේ. මේ විදිහට එක එක ක්‍රීඩකයාගේ වෙන වෙනම පෙන්වන්න ඕනේ. ඒ සඳහා නම් අපිට ගැලපෙන්නේ ස්තම්භ ප්‍රස්ථාර කියලා තමයි මෙතන දීලා තියෙන. මේ වචනේ මම කිව්වා වැරදි. පේපර් එකෙත් ඔන්න වැරදියට දාලා තියෙන්නේ. කොලම් chart කියන එක සිංහලෙන් අපි තීරු කියලා තමයි පාවිච්චි කරන්නේ.
කොලම් chart කියන එක. bar chart කියලා තියෙන එකට අපි පාවිච්චි කරන්නේ දඬු ප්‍රස්ථාර දඬු කියන වචනේ. නමුත් ඒගොල්ලොත් මේ සැරේ 2020 ආපහු ස්තම්භ කියලා වචනයක් දාලා තියෙනවා. තීරු ප්‍රස්ථාර කියන එක තමයි ගැලපෙන්නේ වෙන වචනයක් නැති නිසා ඒක අපි උත්තරේ ගන්න වෙන්නේ ඒක තමයි. ස්තම්භ ප්‍රස්ථාර කියන එක මෙතනදී. එච්චරයිනේ. වගුවේ තියෙන ඉංග්‍රීසි වචන තේරෙන්නේ නැත්නම් ඒවට අදාළ සිංහල වචන මේ පල්ලෙහා ප්‍රශ්න අවසානයේදී දීලා තියෙනවා. වගුව දීලා තියෙන ඉංග්‍රීසියෙන් සිංහල වචන පල්ලෙන් දීලා තියෙනවා. හරි එච්චරයි ප්‍රශ්න ටික ළමයි. ඔය අපි කරේ 7 වෙනි පාඩමට අදාළ past papers වල ප්‍රශ්න